තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද මේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේ සන්ධ්‍යා යාමයේ මේ සිත කෙරෙන සද්ධර්ම දේශනාව සඳහා අපට ඊටම කරුණාවෙන් යුක්තව ආරාධනා කරපු පින්වත් පිරිස ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර. එයත්න් බලාපොරොත්තු වෙනවා සමරජීව අභාවයටපත් සෑම් සමරජීව, චන්ද්‍රා සිරිවර්ධන, ජයවීර ජයසේන සහ එරික් ඩග්ලස් විජේසිංහ, ඒ වගේම සුධර්මා බණ්ඩාර මාතාව, ඒ වගේම භද්‍රා බමුණුසිංහ මාතාව කියන මියගිය ඥාතිවරු මව්පියවරු සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දැන්ට සුජීවත්ව සිටින කමලානි බමුණුසිංහ මාතාවට, ඒ අයගේ දූ දරුවන් වන නාමල්, ලතිකා, ඔගස්ටස්, ඔස්වල්ඩ්, ඒ වගේම ඉරේෂා, ඔමාලි කියන ඒ දුවදරුවන් හැම දෙනාටම ආශිර්වාද කරන්න. ඒ වගේම ඒ ඔමාලි මහත්මියගේ පුංචි දියණිවරු දෙදෙනාට, ඒ වගේම ඉරේෂා මහත්මියගේ දියණියට ආශිර්වාද කරන්න මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. එයත්ෝ අපේ විහාරස්ථානයේ අතුරුගිරිය ආරණ්‍යකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ දියුණුවට පොඩි සායනහන්සලගේ අවතුම් පැවතුම් සඳහා උන්වහන්සේලාගේ ප්‍රතිපහසුකම් වෙනුවෙන් විශේෂ දායකත්වයන් අපි ඒ රටට වැඩම කරපු අවස්ථාවේ වගේම වරින් වර ඒ පිළිබඳව සොයා බලලා සිද්ධ කරන ඊටාම ශ්‍රද්ධාවන්ත අපේ දායක පවුලක පිංගුතු. අපි ඕස්ට්‍රේලියාවට වැඩම කරපු අවස්ථාවක විශේෂයෙන්ම සිඩ්නි පළාතේ තමන්ගේ නිවසට අපිව වැඩම කරවාගෙන ගිහිල්ලා ඥාති හිත මිත්‍රාදීන් කැඳවාගෙන උතුම් සද්ධර්ම දේශනා ආදියක් පවත්වන්නට ඉරේෂා මහත්මිය, තම එම මෞතුමිය, එම සොහොයුරිය, ඒ වගේම එම සොහොයුරියගේ මහත්මාණන් ඇතුළු කොට පවුලේ සහෝදර සහෝදරියෝ හිත නම් සඳහන් කරපු අය අප කැප වෙලා කටයුතු කරන්නට යෙදුණා. විශේෂයෙන්ම අපි තාම සතුටු වෙනවා අද මේ උතුම් පොහොය දවසේ ධර්මානුශාසනාව ඒ ඇත්තන්ගේ අරමුණු සම්පූර්ණ කරගන්නට, ඒ ඇත්තන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ආශිර්වාද ලබා ගන්නට සිද්ධ කරලා දෙන්න කියලා, මියගිය නෑයන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සිද්ධ කරලා දෙන්නට කියලා අපිට ආරාධනා කර සිටියා. ඉතින් අපි සතුටු වෙනවා මේ ආරාධනාව පිරිමහලා දෙන්න, මේ ආරාධනාව ඉෂ්ට කරලා දෙන්න. මේ පොහොය දවසේ රූපවාහිනී නාලිකාවල වැඩසටහන් කීපයක් කරලා ටිකක් වෙහෙසක් තිබුණත් මේ පින්කම සිද්ධ කරලා දෙන්න ලැබීම ගැන අපි තාම සතුටටපත් වෙනවා. අපේ පින්වත් පිරිස ඊට අමතරව බලාපොරොත්තු වුණා මේ වසංගතයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවට, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඇතුළු ලෝකයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික පිරිසට ආශිර්වාද කිරීම, සියලුම ලෝකවාසීන්ට සෙත් පැතීම වගේම මේ වසංගතයෙන් මිය ගියපු සියලුම ලෝකවාසීන්ට පින්දීමත්, තමන්ගේ පවුල් පරම්පරාවල් වල මිය ගිය ඥාතීන්ට පින්දීමත් ඒ අය තවත් බලාපොරොත්තු අතර තිබුණා. ඉතින් පින්වතුනි, ඔබත් එක්ක මම ඊටාම වටින සූත්‍ර ධර්මයක් ඇසුරු කරගෙන සද්ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට අපේක්ෂා කරනවාද අංගුත්තර පංචක නිපාතයේ තිබෙන සම්පදා සූත්‍රය ආශ්‍රය කරගෙන.
සම්පatti ගැන. සම්පදා කියන්නේ සම්පatti කියන එකනේ. සම්පදාවන් කියන එකනේ. ඉතින් ඒ අසුරු කරගෙන දේශනාවක් කරනවා. ඇත්තටම ඒ දේශනාවේ මූලිකව පැහැදිලි කරලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ව්‍යසනයන් 5ක් පිළිබඳව සහ සම්පatti 5ක් පිළිබඳව. ව්‍යසනයන් 5ක් පිළිබඳව සහ සම්පatti 5ක් පිළිබඳව. ඉතින් අපි ඒ කරුණු ටික හොඳට තේරුම් ගන්න උත්සාහ කරමු. පංචමානි භික්ඛවේ ව්‍යසනානි කතමානි පංච. පින්වත් මහණෙනි, ව්‍යසනයන් 5ක් තිබෙනවා. මොනවද ඒ ව්‍යසන 5? ඥාති ව්‍යසනං, භෝග ව්‍යසනං, රෝග ව්‍යසනං, සීල ව්‍යසනං, ditthi ව්‍යසනං. ඒකේ ඥාති ව්‍යසනය, භෝග ව්‍යසනය, රෝග ව්‍යසනය, සීල ව්‍යසනය සහ දෘෂ්ටි ව්‍යසනය. දැන් අපි එකින් එක තේරුම් ගමු. දැන් අපිට මේ ලෝකයේ ජීවත් වෙද්දී සිද්ධ වෙන දෙයක් තමයි ඥාතීන් අහිමි වීම. ඥාතීන් කිව්වම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නම් ඥාතීන් ලෙස පරම න්‍යායෝ ලෙස පිළිගන්නේ කවුද? විශ්වාසවන්තයෝ. විශ්වාසා පරමා ඥාති කියලා ඔබ දහම් පදයක් ඉගෙනගෙන තියෙනවා. විශ්වාසය මත පදනම් වෙලා නැත්තම් අපගේ විශ්වාසය paludu නොකර, අපව වංචාවකට ලක් නොකර, අපිව බොරුවෙන් රවටන්නේ නැතුව, අපිව කපටිකම් වලට ගොදුරු කරගන්නේ නැතුව යම්කිසි කෙනෙක් අපිව අසුරු නිසුරු කරනවා නම් ඒ හැම දෙනාම අපගේ නෑදෑයින් ලෙස තමයි භාග්‍යවතුන් වහන්සේ පරම ඥාතීන් ලෙස තමයි උන්වහන්සේගේ දේශනාව තුළ පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් එහෙම විශ්වාසයේ ඥාතීත්වය මත පදනම් වුණු නෑ පිරිසක් ඔබට සිටිනවා නම් ඔබ බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරම නෑයන්ගෙන් යුක්තයි කියන එක මෙහිදී අවබෝධ කරගන්නට ඕනේ. දැන් අනෙක් ඥාතිකම් තියනවා. තව ලේ නෑකම් තියනවා. නෛතිකව ඇති වෙච්ච ඥාතිකම් තියනවා. ලේ ඥාතිකම් කියලා කියන්නේ මොනවටද? දැන් අපි සඳහන් කරේ අර ඒ දරුවන්ගේ නාමාවලියක්. ඒ දරුවෝ හැම කෙනෙක්ම එක අම්මගේ එක තාත්තගේ අය නම් ඒගොල්ලෝ ලේ ඥාති. ඊට අමතරව ඒ තාත්තගේ හෝ අම්මගේ ඒ පරම්පරාවලින් පැවතෙන අයත් අපිට ලේ ඥාතීත්වයක් තියෙන නෑදෑයෝ කියලා තමයි පිළිගන්නේ. ඊට අමතරව ගත්තොත් කෙනෙක් ඔබ විවාහ ජීවිතයට ඇතුල් කරගත්තොත්, ඔබ ආවාහ විවාහ භාවයට පත් වුණොත්, ඒක නෛතිකව තමයි ඒ ඥාතීත්වය ඇති වෙන්නේ. නිල ලියවිල්ලකට අස්සම් කරනවා මෙයා මගේ බිරිඳ, මෙයා මගේ සැමියා කියලා. එතකොට ඒක ලේනෑකමක් නෙමෙයි. ඒක නෛතිකව ඇති කරගත්තු ඥාතීත්වයක්. දැන් අපි නෑදෑයෝ වර්ග 3ක් අඳුනගත්තා. පරම නෑදෑයෝ නම් විශ්වාසය මත පදනම් වෙච්ච සියලු දෙනා, විශ්වසනීයව අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන අය. ඊට අමතරව සම්මුති ලෝකේ ලේ ඥාතිකම් තියෙනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම අපිට නෛතිකව හැදිච්ච ඥාතිකම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ ශිෂ්‍යයෝ සහ මා අතර තිබෙනවා නෛතිකව ඇතිවෙච්ච ඥාතීත්වයක්. හේතුව මා පැවිදි කරපු ශිෂ්‍යයෝ මගේ ගෝලයෝ, මගේ ශිෂ්‍යයෝ බව මම නීතියෙන් පිළි අරගෙන තියෙනවා. එතකොට අපි අතර තියෙනවා පියපුතු සබඳකමක් අපි අතර තියෙනවා. හැබැයි ඒ පියපුතු සබඳකම ගෝලයා සහ ගුරුවරයා අතර තියෙන පියපුතු සෙනෙහසක්, සබඳකමක්. ඒ සම්බන්ධකම එක පැත්තකින් නෛතිකව හැදිච්ච එකක්. අනෙක් පැත්තෙන් ඒක විශ්වාසය මත හැදිච්ච එකක්.
විශ්වාසය මත හැදිච්ච එකක්. ඊළඟට ගත්තහම ගෘහස්ත ජීවිතවල වුණත් බිරිඳක් සහ සැමියෙක් අතර ඥාතිත්වය මුලින් හැදෙන්නේ සමහර විට විශ්වාසයක්. ආදරය කරන කෙනෙකුට විවාහ වෙන්න කලින් ආදර සම්බන්ධකම් පවත්වනවා. ඒ සම්බන්ධකම් ඇතුළේ එකිනෙකාව විශ්වාස කරනවා. එතකොට මේ විශ්වාසය මතම ඥාතිත්වයක් හටගෙන ඉවරයි ඒ වෙනකොට. පස්සේ ඒක නෛතිකව තහවුරු කරගන්නවා. ඊළඟට ඒක නෛතික ඥාතිකමකුත් වෙනවා. ඔන්න ඔය විදියට තමයි ඥාතිකම් කියන ඒවා ඥාතිත්වය කියන එක අපට මේ ලෝකෙදී ඇති වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නෑයන්ගේ වියෝවීම ඒගොල්ලෝ මරණයට පත්වීම බිරිඳ සැමියා අම්මා තාත්තා ඊළඟට විශ්වාසෙ මත ඇතිවෙච්ච ඥාතිකම් තියෙනවා ගුරුවරු ශිෂ්‍යයෝ යාළු මිත්‍රයෝ මේ විදියට ගත්තම අපි කිනම් ක්‍රමයකට හෝ අපිට මානසිකව හෝ නෛතිකව හෝ ලේනෑකම් මත හෝ ලය මත පදනම් වෙලා හෝ හටගත්තු ඥාතිත්වයක් තියෙන කෙනෙක් මරණයට පත් වුණොතින් ඒක ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට සිද්ධ වෙන අනර්ථයක්. ඒක ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට සිද්ධ වෙන අනර්ථයක් අයහපතක්. නෑදෑයෝ ඉන්න එක බිරිඳ ඉන්න එක සැමියෙක් ඉන්න එක දරුවෝ ඉන්න එක නැන්දලා මාමලා පුංචි අම්මලා බාප්පලා ලොකු තාත්තලා ඒගොල්ලෝ ඉන්න එක ග්‍රහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට උපකාරයක්. ඒ ලෞකික සම්බන්ධකම් වල කරදර නැතුව නෙමෙයිනේ. ලෞකික සම්බන්ධකම් වල මොකක් හරි උදව්වක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් කරදරක් තියෙනවා. යම්කිසි ආස්වාදයක් ඒ සම්බන්ධකම් ඇතුලේ අපිට තියෙනවා නම් ඒකේ ආදීනවක් තියෙනවා. හැබැයි බුදුහාඳුරුවෝ දේශනා කරනවා දැන් ලෞකික ජීවිතයක් ගෙවන ඒ කියන්නේ කෙලෙස් නිවපු නැති කෙලෙස් වලින් නිදහසුනේ නැති අයට අනිවාර්යෙන්ම මේ සම්බන්ධකම් වල යම්කිසි ආකාරයකට වටිනකමක් අනිවාර්යෙන්ම තියෙනවා කියන එක. දැන් අම්මා ඉන්න එක දරුවන්ට විතරක් නෙමෙයිනේ. ආච්චි අම්මා ජීවත් වෙන එක මුණුබුරු මිනිබිරියන්ටත් කොච්චර ලොකු සැනසෙල්ලක්ද? හිතට කොච්චර ලොකු සතුටක්ද? මොනතරම් උපකාරයක්ද? ආච්චි අම්මා කෙනෙක් 100 කෙනෙක් ජීවත් වෙන එක. නැන්දලා මාමලා ඉන්න එක. ඒක ලොකු උපකාරයක්. මම කියන්නේ ඒගොල්ලොන්ගෙන් කරදර නැහැ කියලා නෙමෙයි. ඔය සියලු සම්බන්ධකම් වල ප්‍රශ්න තියෙනවා. නිකන් නෙමෙන්නේ ඔය සිංහල මිනිස්සු කියන්නේ නෑයොයි මීයොයි වේයොයි එක වගේ කියලා. ඔක්කොම අපි කනවා කියලා කියන්නේ. ඒ කනවා කියුවට ඒගොල්ලොන්ගෙන් අපිට කරදර ප්‍රශ්න බාධක තියෙනවා කියලා කිව්වට ඒගොල්ලොන්ගෙන් අපිට ලොකු උපකාර තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක ජීවත් වෙන ලංකාවෙන් ගිහිල්ලා ජීවත් වෙන කෙනෙකුට ඒ දුවෙකුට හෝ පුතෙකුට තමන්ගේ අම්මලා තාත්තලා තමන් එක්ක ඉන්න එනවා කියන එක ඒ දුවා දරුවන්ට ඒගොල්ලොන්ගේ ළමයින්ට ලොකු උපකාරයක් ඒක. ලොකු ශක්තියක්. ලොකු උදව් කිරීමක්. ඒ අතරින් ඒගොල්ලෝ බලා ගන්න ඕනේ. ඒගොල්ලෝ ලෙඩ වෙනවා. ඒගොල්ලෝ කැමති නැති ඒවා වෙනවා. ඒගොල්ලෝ හිත නරක කරගෙන ඉන්නවා. හිනාවක් නැතුව ඉන්නවා. සමහර වෙලාවට කෑම වර්ජනය කරලා ඉන්නවා. බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඥාතිත්වයක් සහිතව හිටියොතින් ඒ ඥාතිත්වය බිඳ වැටෙන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කරනවා ඒ ඥාතීන්ගේ වියෝව අපට ලොකු අසරණකමක් ගෙනල්ලා දෙනවා කියලා. ලොකු තනිකමක් ගෙනල්ලා දෙනවා කියලා. කියන්නේ මට කවුරුක්වත් නැහැ කියලා හිතන එක මේ ලෝකේ කෙනෙකුට කොච්චර ලොකු තනිකමක් දැනෙන එකක්ද? දැන් මේ වගේ වස්වංගතයක් තියෙන කාලෙකනේ පිටරට ඉන්න අයට කොච්චරනේ
මැද පෙරදිග යුරෝපයේ බටහිර රටවල් වල ඕස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තය වගේ ඒ රටවල් වල ජීවත් වෙන අයට ලංකාවේ නෑදෑයෙක් කෝල් කරලා අඩුම ඔගොල්ලොස්වෙන් ඉන්නවද? ඔගොල්ලොන්ට කරදරයක් නෑ නේද කියලා හරි වචනකින් හරි යාළුවෙක් හරි එහෙම ආවනම් කොච්චර ලොකු සතුටක් දැනෙනවදනේ. එහෙමවත් කෝල් එකක්වත් දෙන්නේ නැතිකොට තමන්ගේ අවශ්‍යතාවලට විතරක් කෝල් කරනකොට කොච්චර දුකක් දැනෙනවද? කොච්චර අසහනයක් දැනෙනවද? මොනතරම් හිතට කලකිරීමක් ඇති වෙනවද? අනේ මේ මිනිස්සු කෝල් එකක් දෙන්නේ කියක් හරි ඉල්ල ගන්න විතරයිනේ කියලා. දැන් ලංකාවේ ඉන්න අම්මා තාත්තට කොච්චර සතුටක් දැනෙනවද? රට ඉන්න දරුවෙක් කෝල් එකක් දෙනකොට. දැන් මම දන්නවානේ මගේ අම්මට තාත්තට ඒගොල්ලෝ ඉන්නේ ගමේ. මම දවසකට සැරයක් හරි දවසක් කර දවසක් හරි අම්මට කෝල් එකක් දුන්නම ගෙදර ආයට කෝල් එකක් දුන්නම ඒගොල්ලන්ට හරි සතුටක් ඒක. ඒකේ තෘෂ්ණාව තියෙනවා, ඒකේ බැඳීම් තියෙනවා, ඒකේ ඇලීම් තියෙනවා. ඒ ඇලීම් ඇතුලේ බැඳීම් ඇතුලේ අසහනයන් තියෙනවා, කලකිරීම තියෙනවා. ඒ ඔක්කොම ඇත්ත. පරමාර්ථ වශයෙන් සලකලා බැලුවොත් මේ හැම එකකම ප්‍රශ්නයක් තියෙනවා, දුකක් තියෙනවා. සතුට තියෙන්නේ తాවකාලිකව තමයි. ඇත්ත. ඒත් මේ ලෝකේ ජීවත් වෙන සියලුම මනුෂ්‍යයාට, සියලුම මිනිසුන්ට කවුරු හරි කෙනෙක් තමන් වෙනුවෙන් ඉන්නවා කියලා දැනෙනකොට තියෙන ලොකු සැනසීමක්. තමන්ට ඉඳපු එකම එක්කෙනා හරි නැති වුණා කියලා දැනෙනකොට ඒක මහා තමන්ට වෙච්ච විපතක්, කරදරයක්, ප්‍රශ්නයක් ලෙස අනිවාර්යෙන්ම දැනෙනවා. ඒක යථාර්ථයක් විදියට ගත්තත් සැලකුවත් ඇත්තටම නෑදෑයෙක් කෙනෙකුට අහිමි වී යාම, බිරිඳක් අහිමි වී යාම, සැමියෙක් අහිමි වී යාම, දරුවෝ අහිමි වී යාම, ඥාතීන් කිව්වේ ඔක්කොමනේ අහිමි වී යාම කොච්චර ලොකු දුකක්ද. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක වෙලාවක සමහරු මේවා විශ්වාස කරන්නේ නැහැ. බිරිඳ නිසා අඬපු, සැමියා නිසා අඬපු, දරුවෝ නිසා අඬපු, අම්මා තාත්තා නිසා අඬපු, මේ විදියට විවිධ ඥාතීත්වයන් නිසා අඬපු කඳුළු මේ සසර ගමනේ සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තේ පෙන්නනවා. අඬපු කඳුළු එකට එකතු වුණා නම් මේ මහා සමුදුරේ තියෙන වතුරට වඩා වැඩිපුර අපි අඬලා තියෙනවා එක පුද්ගලයෙක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සමහරු විශ්වාස කරන්නේ නැහැ. මොකද එච්චර දිග සසරකයි අපි මේ ගමන ගිහිලා තියෙන්නේ කියලා ගොඩක් අය විශ්වාස කරන්නේ නැහැ. එච්චර දීර්ඝ සංසාරික ගමනක අනමතග්ගෝයම් භික්ඛවේ සංසාරෝ පුබ්බ කෝටි නපඤ්ඤායති. ආරම්භය කොහෙද කියලා හොයන්න ගියොත් පිස්සු ඇටට උමතු වෙන තරම් දීර්ඝ සංසාර ගමනක අපි නියැලෙනවා කියන එක. ඒ අතරතුර හම්බ වෙච්ච නෑදෑයෝ, ඒ හම්බ වෙච්ච නෑදෑයන්ගේ වියෝව හින්දා අඬපු තරම් කොච්චරද කියලා කියන්ට බැරි බව. ඒ උපමා විදියට කිව්වොත් මහා සමුදුරේ තිබෙන ජලයට වඩා වැඩි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එක වෙලාවක උන්වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳන් වේපුල්ල හෝ වේභාර කියන පර්වතයේ දිහාට අත දික් කරලා සඳහනක් කරලා තියෙනවා. පින්වත් මහණෙනි, නුඹලාට සංසාර ගමනේ හමු වෙච්ච නෑදෑයන්ගේ ඇටකටු හිස් කබල් එකට ගොඩ ගැහුවනම් අර පර්වතයට වඩා උසයි ඒ නෑදෑයෝ හමු වෙලා මිය ගියපු අයගේ ඇටකටු හිස් කබල් ගොඩ ගැහුවනම් කියලා. එතකොට එච්චරටම දිග සසරක අපි ඇවිදලා තියෙනවා. එච්චරටම අපි නෑදෑයෝ එක්ක කටයුතු කරලා තියෙනවා. ඒ නෑදෑයෝ
බොහෝම හොඳ විදියට අපිට හිටියා වෙන්නත් පුළුවන්. තාම නරක නපුරු විදියට හිටියා වෙන්නත් පුළුවන්. නෑදෑයෝ විදියට අපිට ඇවිල්ලා තියෙනවා. අපිත් එක්ක ඉඳලා තියෙනවා. මේ සසර එහෙම එකක්. ඒ නිසා මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා මේ නෑදෑයෝ කියන කාරණාව ඥාති කියන වචනය ඇතුලේ අපි අර්ථකථනය කරන්නේ සියලුම විශ්වාසය මත පදනම් වෙච්ච, ලේ මත පදනම් වෙච්ච, නීතිය මත පදනම් වෙච්ච සියලුම සම්බන්ධකම් ඥාතිත්වයන් ලෙසයි අපි පිළිගන්නේ අපේ දහමට අනුව, මේ ලෝක සම්මුති සත්‍යයට අනුව. අන්න ඒ ඥාතීන්ගේ ව්‍යසනය නැත්තම් ඒ ඥාතීන්ට කරදරයක් වීම අපිට සිද්ධ වෙන මහ අලාභ අතර එකක්, මහ අවැඩ අතර පාඩු අතර එකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක අපි අවබෝධ කරගන්නවා. දැන් සමහර සම්බන්ධකම් බිඳ වැටෙනකන් මිනිස්සුන්ට අගය තේරෙන්නේ නැහැ. ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මෙහෙම. ගොඩක් සම්බන්ධකම් මිනිස්සුන්ට වටින්නේ ආරම්භයේදී අවසානයේදී. ගොඩක් සම්බන්ධකම් අබා ගන්නකම් හරි වටිනවා. හරි වටිනවා. ඒ අතරතුරේ සම්බන්ධකම වටින්නේ නැතුව යනවා ගොඩක් අයට. ඊළඟට ඒ සම්බන්ධකම ගැන ආයේ මතක් කර කර විඳවන්නේ ඒ සම්බන්ධකම මරණයෙන් කෙලවර වුණාම. ගොඩක් අයට තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා, තමන්ගේ දරුවෝ, තමන්ගේ ඥාතීන් වෙනත් ඒ අය, තමන්ගේ ගුරුවරු, තමන්ගේ ශිෂ්‍යයෝ වටිනවා කියලා තේරෙන්නේ මැරුණම. ගොඩක් අයට මුලින් හිතනවා හරි වටිනවා කියලා. පස්සේදී ඒක ගැන කිසි වගක් නැතුව, ඒ ගැන කිසි හැඟීමක් නැතුව වැඩ කරලා අන්තිමට නැති වෙලා ගියාම, මැරිලා ගියාම හරියට විඳවනවා. විවිධ දෑ මතක් කර කර දුකටපත් වෙනවා. ඒ හින්දා මා ඔබට යෝජනා කරනවා ඒ හැම දෙයක්ම වෙන්නේ තණ්හාව නිසා තමයි. ඒක අවබෝධ කරගන්න. ඒත් මේ සම්මුති ලෝකේ ජීවත් වෙනකොට ඔබ වටහා ගන්න නෑදෑයෝ අහිමි වීම කොච්චර දුකක්ද කියලා තේරෙන්නේ කාත් කවුරුවත් නැති වුණු දවසට. කාත් කවුරුවත් නැති කෙනා තමයි දන්නේ නෑදෑයෙක්, කවුරු හරි විශ්වාසවන්තයෙක් Tamanට ඉන්න එක කොච්චර වටිනවද කියලා. මට අනගාരിക ධර්මපාලතුමා මතක් වෙනවා. එතුමා අඬලා තියෙනවා, වැළපිලා තියෙනවා වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා මිය ගියපු වෙලාවේ. එතුමාගේ සටහන් වල ඒකේ තියෙනවා මට හිඳපු එකම හිතවතා, එකම විශ්වාසවන්තයා, අහෝ වලිසිංහ හරිශ්චන්ද්‍ර, උඹ විතරයි, නුඹ මැරිච් එක මට මහ වේදනාවක් කියලා. එතකොට එතුමා බොහෝ අය එක්ක වැඩ කළා තියෙනවා. හැබැයි එතුමට විශ්වාසනීයව ඉඳපු ඥාතියට සමාන, ඒ කියන්නේ විශ්වාසයේ ඥාතිකමෙන් බැඳිලා ඉඳලා තියෙන්නේ ධර්මපාලතුමා වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා සමග. අටම ස්ථානය පවිත්‍ර කරගන්නට, අටම ස්ථානය අන්‍යාගමික අයගෙන් නිදහස් කරගන්නට අප කැප වෙච්ච අපේ වීරවරයා. ඒ කියන්නේ විශ්වාසය තමයි ලොකුම නෑකම කියලා බුදුහාඳුරුවෝ කියපු එක මට තේරෙනවා. ඒ නෑදෑයන්ගේ ව්‍යසනය පවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ, උන්වහන්සේ අවධාරණය කරන්නේ මහා විපතක් කෙනෙකුට සිද්ධ වෙන. ඒක පළවෙනි ව්‍යසනය. දෙවනි ව්‍යසනය තමයි භෝග බෙෂණං, ධන ධාන්‍ය කෙත්වතු ආදී දේවල් නැති වෙලා යන එක. දැන් බලන්න ගොඩක් අයට මේ වසංගත කාලේ රස්සා නැති වුණා. රස්සාව කොච්චර වටිනවද කියන එක ඔබට තේරුණා නේද? රස්සාව නැති වුණාට පස්සේ රස්සාවෙන් ලැබිච්ච සල්ලි ජීවිතය පවත්වගෙන යන්න කොච්චර උපකාරයක් වුණාද කියන එක අවබෝධ වුණා නේද? ඒ මුදල් එන්නේ නැතිකොට තේරුණා නේද සල්ලි නැතිකම මහා කරදරයක් කියලා. ප්‍රමාණවත් ආහාර පාන, බඩු මුට්ටු, ද්‍රව්‍ය
නැතුව මේ මොහොතේ ලංකාවේ සමහර අය මේ වසංගත කාලේ ඇඳිරි නීති ආදිය හිරවෙච්ච අය මට පේනවා ප්‍රවෘත්ති වලට කියනවා අපි අමාරුවෙන් ජීවත් වෙන්න කියලා. දැන් ඒගොල්ලොන්ට ධන ධාන්‍ය ආහාර පාන භවභෝග සම්පත් අහිමි වුණාට පස්සේ ඒගොල්ලොන්ට හිතනවා ඇති ඇයි අපි බත් පිටක් හරි නිකන් කුණු ගොඩට දැම්මේ කියලා. ඇයි අපි පළතුරු එක නාස්ති කළේ කියලා. ඒ ව්‍යසනයේදීනේ තේරෙන්නේ. ඇයි අපි එච්චර කෑම විනාශ කළේ කියලා දැන් ගොඩක් අයට මං හිතනවා තේරෙනවා ඇති කියලා. පහුගිය කාලේ ඒ තේරුම් ගන්න මිනිස්සුන්ට ගොඩක් අවස්ථා යෙදුණා. ඒ භවභෝග සම්පත් නැති වෙලා යන එක මහ විපතක්. ඔය වන පොතේ තියෙන කෙතපාලු වූ ගොවියාගේ කතාවනේ. කුඹුරක් සීසාලා වපුරලා පැල ගොයම රැකලා ඊළඟට බණ්ඩි ගොයන් ඔක්කොම ආරක්ෂා කරලා කිරි වැදීගෙන එනකොට මැස්සන්ගෙන් පණුවන්ගෙන් ආරක්ෂා කරලා මේ විදියට රැක්ක කෙනෙක් ගොයන් කපන්න කලින් දවසේ මහා ගම් වතුරකින් එයාගේ කෙත විනාශ වෙලා යනවා. එයා කොච්චර දුක් විඳින්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදියට කෙනෙකුගේ භවභෝග සම්පත් නැති වෙලා යන එක විනාශ වෙලා යන එක ඒ ඇත්තන්ට මහා වේදනාවක් දුකක් කියලා. ධනය නැති වුණාම ධනේ වටිනකම දැනිලා වේදනාව විඳිනවා. දුකටපත් වෙනවා. ධනය කියන්නේ අනිත්‍යතාවයට අයිති දෙයක්. ඒක ඇත්ත. ධනයට බැඳුනොත් ඇලුනොත් තමයි අපිට විඳවන්න වෙන්නේ. ඒක ඇත්ත. අපි ලැබෙන ධනයෙන් ලද පමණින් සතුටු වෙන්න ඕනේ. ඒක තමයි බුදුදහමේ අපිට පෙන්වන සැනසිලිදායක මාර්ගය. ඒ ඔක්කොම ඇත්ත. ඒවා තථාගත දේශනාවට ඒවා හරියටම හරි. ඒවා ගැන කිසිදු ආකාරයක විවේචනයක් නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වනවා ඒ සියල්ල අතරේ ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට ධනය නැති වුණොත් ඒක මහා දුකක්. ඒ මනුස්සයාට සිද්ධ වෙන මහා විපතක් කියලා. ඒකනේ අර සඳහන් කරේ ගාතාවක යම් කිසි කෙනෙක් තරුණ කාලේ අලද්දා යොබ්බනේ ධනං තරුණ කාලේ සල්ලි හම්බ කරගත්තේ නැතොත් හෝ හම්බ කරගත්තු ඒවා විනාශ කරගත්තොත් නැති බංගස්ථාන කරගත්තොත් මොකද්ද වෙනවා කියන්නේ? වයසට ගියාට පස්සේ විඳවන්ට වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හූල්ලන්ට වෙනවා කියලා දේශනා කරනවා. කවුරු වගේද? ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. වතුර හිඳිච්ච මඩවලක් ගාව විඳවන කොකෙක් වගේ, මහලු කොකෙක් වගේ තිත්ත කඩේක්වත් අල්ලගන්න බැරුව, තිත්ත එක්කත් අල්ලගන්න බැරුව විඳවන මහලු කොකෙක් වගේ විඳවන්න වෙනවා කියලා භවභෝග සම්පත් ධන දාන්නේ සම්පත් නැතුව වයසට ගියොත්. ඒ සියල්ල නැති කරගත්තු අය මේ කතාව හොඳට දන්නවා. හොඳට හම්බ කරලා අද සතයක් නැතුව ජීවත් වෙන අය මේ කතාව හොඳට දන්නවා. ඒක කොච්චර දුකද වේදනාවක්ද කියලා. ඔව් මට කියලා දීලා තියෙනවා. ඒකයි ඒවා එක්ක සිහි කල්පනාවෙන් වැඩ කරන්න කියන්නේ. ඒවා හරියට කළමනාකරණය කරගන්න කියන්නේ. උත්තාන සම්පදා ආරක්ක සම්පදා උත්සාහය වීරිය පවත්වගෙන ආරක්ක සම්පදා අර පිරිමැස්ම කියන්නේ මොකක්ද කියලා කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා අඳුනාගෙන කටයුතු කරන්නයි කියලා අපේ බුදුහාඳුරු අපිට දේශනා කරන්නේ. භෝග ටික නැති වුණාට පස්සේ තමයි දන්නේ ඒක කොච්චර වටිනවද කියලා. දැන් ලංකාවේ පොල් රුපියල් 90යි 100යි ඒ වගේ ලොකු ගණන්. පෞගේ කාල නම් ඔන්න මොකද්ද මේ ටේප් පටියකින් මැනලා පොල් ගෙඩි වල ගණන් අඩු වෙන කතාවක් තිබුණා. ඒක එහෙම ගියා යන්න. නමුත් 90යි 100යි 90ට 100ටවත් හිරමණයට දාගන්න පුළුවන් මට්ටමේ පොල් හොයාගන්න මේ කාලේ අමාරුයි. දැන් ඒ පොල් ගස් ටික තිබුණා නම් කොච්චර වටිනවද කියන එක දැන් තේරෙනවා ගස් කප වෙන්දේසි ඉඩම් හදපු මිනිසුන්ට. වෙන්දේසි ඉඩම් හැදුවේ ඔක්කොම පොල් වගා කරපු භූමීන් සුද්ධ කරලා.
ඒවා මේ කරේ මේ ඇමරිකානුවෝ හරි වෙනත් කවුරු හරි බටහිරයෝ ඇවිල්ලා කුමන්ත්‍රණ කරලා නම් නෙමෙයි. වෙන රටවල් වල කුමන්ත්‍රණ විදියට ලංකාවේ පොල් ගස් ටික කපලා වෙන්දේසි ඉඩම් සංවර්ධනය කර විකුණනු ලැබේ කිය හැම තැනම ඉඩම් ටික විකුණනා නෙමෙයි. ඒවා මේ අපේ මිනිස්සුම කරපුවා. දැන් කියනවා කණ්ඩ පොල් ගෙඩියක් නැහැ කියලා බැන බැන ඉන්නවා. ඒ භෝග සම්පත් නැති වුණාම තමයි කුඹුරු ටික පුරන් වෙන්න ඇරලා හෝ තිබිච්ච කුඹුරු අක්කරේ විකුණලා ත්‍රිවිල් එකක් ගත්තු අයට දැන් තේරෙනවා, ස්කූටියක් ගත්තු අයට දැන් තේරෙනවා ස්කූටිය කාලා ජීවත් වෙන්න බැරි බව. දැන් තේරෙනවා ත්‍රිවිල් එක තිබුණට හයර් යන්න බෑ. යන්න හයර් ඇත්තෙත් නෑ. තියෙන ත්‍රිවිල් තොගේ හැටියට දවසට රුපියල් 1000ක් 2000ක් හොයන එක ලේසිත් නෑ. හැබැයි ඒ වෙනකොට භෝග සම්පත්තිය එනම් තමන්ට තිබිච්ච ඉඩකඩම් විකුණලා දාලා යකඩ ගොඩවල් අරන් ඉවරයි ගොඩක් අය. සිංහල මිනිස්සු මම දන්න ගොඩක් අය. ඒගොල්ලෝ දැන් විඳවනවා භෝග ව්‍යසනය නිසා. සමහර භෝග ව්‍යසන වෙන්නේ ජලයෙන්, ගින්නෙන්, ඒ ආදී දේවල් වලින්. සොර සතුරන්ගෙන්, මංකොල්ල කරුවන්ගෙන් තමන්ගේ භෝග සම්පත් නැති වෙලා යනවා. සමහර වෙලාවට ඉතින් ආණ්ඩු විසින් අපේ භවභෝග සම්පත් මංකොල්ල කන වෙලාවලුත් එනවා. නැත්තේ නෑ. රාජ්‍යං බංකොලොත් වෙලා යනකොට ජනයා සතු දේවල් අරගත්තු තැන් ලෝකෙ අපිට ඕනි තරම් තියෙන උදාහරණ. එතකොට රජු ගන්න පුළුවන්, සොරු ගන්න පුළුවන්, ගින්නෙන් ගන්න පුළුවන්, වතුරෙන් ගන්න පුළුවන් භවභෝග සම්පත්. මේ හොඳට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේ කොයි විදියට මේ ව්‍යසනය වුණත් එක දුකක්, එක වේදනාවක්, ඒවට බැඳිච්ච මිනිස්සයාට මහා අසහනයක්, තමන්ගේ ජීවිතයට වෙච්ච මහා පාඩුවක් ලෙස අනිවාර්යෙන්ම දැනෙනවා. ඒ නිසා හොඳ සිහි කල්පනාවෙන් ඒවා එක්ක වැඩ කරන කෙනෙක් වෙන්න. ඊළඟ කාරණේ රෝග බෙසන. රෝග නිසා වෙච්ච ව්‍යසනනේ. දැන් බලන්න මේ වාක්‍ය කියනකොටම අපිට තේරෙනව නේද මුළු ලෝකෙටම වෙච්ච ව්‍යසනේ කොහොමද මේ වසංගතේ හින්දා කියලා. කොච්චර දෙනෙක් නේ මොන තරම්නම් අය මතක තියාගන්න මොන තරම්නම් අය මේ රෝග පීඩාව නිසා මරණයට පත් වෙලා ඉන්නවද? දැන් ලක්ෂ 12කට කිට්ටුයි ලෝකෙ මිය ගියපු පිරිස. මං හිතන්නේ කෝටි 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දැන් මේ රෝගයේ ගොදුරු වෙලා. ඒවත් එක්ක ලෝකයේ ආර්ථිකයට වෙමින් තියෙන විපත්තියනේ. ගුවන් තොටුපළවල් වල එහෙම නවත්තලා තියෙනවා. ඉඳලා හිටලා ගුවන් යානයක් දෙකක් විශාල ගුවන් සමාගම් වල ගුවන්ගත වෙනවා. දහස් ගණන් සේවකයෝ රස්සාවලින් එළියට වැටෙමින් තිබෙනවා. මිලියන ගාණක් ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් රැකිරක්ෂා අහිමි වෙච්ච අය ඉන්නවා. මේ රෝග ව්‍යසනයෙන් වෙච්ච ඒවා. දැන් බලන්න ලෙඩ කියන එකට කොච්චර විපත්ති කරන්න පුළුවන්ද කියලා. දැන් මේ වෙලාවට කවදාවත් බද්දහාමුදුරුවෝ පන්සලේ ඉන්නවද? මේ වසංගත තත්ත්වය නැති වුණා නම් මං කොතන හරි පන්සලක ගමක දේශනාවකට යනවා. මේ වසංගත තත්ත්වය නිසා මිනිස්සු 20 දෙනෙක් රැස් කරලා අද පොයේ දවස් එක බණක්වත් කිව්වේ නැහැ. රූපවාහිනී නාලිකාවල සහ ඒ කැමරා ඉස්සරහා සහ අද මේ Facebook එකේ අපේ බුදුපුතුම් YouTube එකේ සහ මේ බුදුපුතුම් මූණු පොතේ මේ දේශනාව කරන එච්චරයි. මේ සියල්ල රෝග විසින් කරපු ව්‍යසනනේ. මහා වසංගතයක් විසින් අපිට ඇති කරපු ප්‍රශ්න මේ. ඊළඟට සමහර කෙනෙක් මේ වසංගතේ පැත්තකින් තියමු. වෙනත් ලෙඩ බෝ වෙන හෝ බෝ නොවෙන වෙනත් රෝගයක් වැළඳුනොතින්
එයාගේ ආර්ථික ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩන් වැටෙන්න හෝ ඒ පරිහානියක්. එයාගේ පෞල් සංස්ථාව පිරිහීමක් හෝ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යාමක්. මේ විදිහට යන ව්‍යසනය ආවොත් අපේ ජීවිතවලට එය අපේ ජීවිතවල පරිහානියට ඒක අපේ ජීවිත විශාල ප්‍රශ්නයකට හේතු වෙන මුල පුරන කාරණයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් බලන්න කරුණු තුනක් ඥාති ව්‍යසනය, භෝග ව්‍යසනය, රෝග ව්‍යසනය කියන ව්‍යසන තුන ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තව ව්‍යසන දෙකක් උන්වහන්සේ දේශනා කරනවා. එකක් තමයි සීල භ්‍යසනං. ඒක වෙ මොකක්ද? සීලය බිඳ වැටීම නැත්තම් සිල්වන්ත එක්කෙනා දුසිල්වත් වීම මහා විපත්තියක්. මෙතෙක් ප්‍රාණඝාත නොකරපු කෙනා ප්‍රාණඝාත කරන්නට ගත්තොත්, මෙතෙක් හොරකම් කරපු නැති කෙනා හොරකම් කරන්න ගත්තොත්, මෙතෙක් වැරදි කාමයකට ගියපු නැති කෙනා වැරදි කාමයට යන්න ගත්තොත්, මෙතෙක් බොරු කියපු නැති කෙනා බොරු කියන්න පටන් ගත්තොත්, මෙතෙක් සුරාව නොබීපු කෙනා බොන්න සුරාව මත්ද්‍රව්‍ය මත්වතුර පාවිච්චි කරන්න පටන් ගත්තොත්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ සීලය බිඳවට ගැනීම තමන් කරගනු ලබන මහා විපත්තියක් කියලා. තමන්ට වෙන මහා විපත්තියක් කියලා. විශාල විපත්තියක් කෙනෙකුගේ සීලය බිඳ වැටෙන එක. එයයි හේතුව තමයි සෝතාපන්නවත් වෙන්න බැරි වුණොත්, සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න බැරි වුණොත්, අපේ ධර්මයට අනුව අපිට ඊළඟ ආත්ම භාවයේ අඩුම සුගති භූමියක උප්පත්තිය ලබන්න, මනුෂ්‍ය තලයක, දිව්‍ය තලයක උප්පත්තිය ලබන්න, කාමාවචර සුගතියක උප්පත්තිය ලබන්නට අපිට උපකාරක ධර්ම අතර ප්‍රධානම ධර්මය තමයි සීලය. කයෙන් වචනෙන් අපි වැරද්දක් නොකර ඉන්න එක තමයි අපිට ලොකු උපකාරයක් වෙන්නේ. විශාල රැකවරණයක් වෙන්නේ. එහෙනම් ඔබ හොඳට මේ කාරණේ තේරුම් ගන්න. මේ බුදුහාඳුරුවෝ තමන් සිල් බිඳ ගන්න එක තමන්ට කරගන්න මහ විපත්තියක් කියලා, තමන්ට සිද්ධ වෙන මහ විනාශයක් තමන්ගේ සිල් ටික බිඳ වැටෙන එක කියලා බුදුහාඳුරුවෝ දේශනා කරන්නේ ඔබ ගැන හිතලමයි, මා ගැන හිතලමයි. ඒ නිසා මේක හොඳට අවබෝධ කරගන්න බලන්න. තමන්ගේ ජීවිතේ තියෙන ඒ නොකල යුතු දේවල් කියලා බුදුහාඳුරුවෝ පෙන්වලා දීපුවා. දවසේ කොහොම හරි නොකර ඉන්න උත්සාහ කරන්න. පහෙන්ම වලකින්න පුළුවන් නම් ලොකු දෙයක්. බැරි නම් මම යෝජනා කරනවා එකක් දෙකක් හරි සිල්පද ආරක්ෂා කරගන්න එක්කෙනෙක් වෙන්න. අඩුම ඒ ආරක්ෂා කරගනු ලබන එකම එක සිල්පදය හරි මම ඔබට සහතික වෙනවා පුංචි හරි අස්සසිල්ලක් වෙනවා. පුංචි හරි පිහිටක් බවට ඔබට පත් වෙනවා. සුගති භූමියක උපදින්න, සත්පුරුෂයෝ අතර උපදින්න, කල්‍යාණ මිත්‍රයෝ අතර උපදින්න, සද්ධර්මයක් අහන පුළුවන් ඇහෙන පරිසරයක උපදින්න, සම්මා දිට්ඨිකයෝ ඉන්න තැනක උපදින්න හරි උදව්වක් වෙයි ඔබගේ සීලය. ඒ නිසා තමන්ගේ සීලයට නම් විපත්ති වෙන්න දෙන්න එපා. සීලයට විපත්ති වෙන්න දෙන්න එපා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඒ සීලය ඔබට සම්පතක්. ඒ සම්පත හරියට රැක ගන්න බලන්න. ඒ සම්පත ව්‍යසනයකට ගොදුරු වෙන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් ආරක්ෂා කරගන්න. අනිත් අයටත් පුළුවන් තරම් උදව් කරන්න. එක සිල්පදයක් හරි ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න පුළුවන් තරම්. ඒ උදව්ව කියලා නිම කරන හැකි තරම් වටින උදව්වක්. මොකද කෙනෙකුගේ මුළු ජීවිතයම තීරණය කරන
ව්‍යසනයක් තමයි මේ සීලය විනාශ වුණොත්, සීලය බිඳ වැටුණොත්. ඒක ලොකු මෙලොව කොච්චර පිරිහෙනවද? මොනතරම් නෛතික ප්‍රශ්නවලට සීලවන්ත නැති කෙනා ගොදුරු වෙනවද? මේ ලෝකේ මොනතරම් සමාජ ප්‍රශ්නවලට සීලවන්ත නැති වුණොත් ගොදුරු වෙනවද? මොනතරම් ලෙඩ රෝග, තරුණු ලෙඩ රෝග, කෙනෙකුට කියන්න බැරි ලෙඩ රෝග මොනතරම් හැදෙනවද සීලවන්ත නැති වුණා? එහින්දා ඔබ ඒ සීලවන්ත වීම මේ සංසාර ගමනට තියෙන කාරණයක් විදියට විතරක් නෙමෙයි. ඔබගේ මේ ලෝක ජීවිතේට අර නෑදෑයෝ නැති වුණාට වඩා, හම්බ කරපු ධනෙ නැති වෙනවට වඩා ඊළඟට ගත්තහම තමන්ගේ භවභෝග සම්පත් ටික නැති වෙනවට වඩා භයානක දෙයක් තමයි තමන් ලෙඩ දුක් වෙනවට වඩා තමන්ගේ සීලය බිඳ වැටෙන එක භයානක දෙයක්. නිසා සීලය ගැන අවධාරණයක් කරගන්න. භවභෝග සම්පත් ටික අහිමි වෙද්දිත් පුළුවන් නම් සීලය රැකගන්න. නෑදෑයෝ එක්කෙනා ගැලවිලා යද්දිත් පුළුවන් නම් සීලය රැකගන්න. විවිධ ලෙඩ දුක් රෝග පීඩා ඇවිල්ලා ඔබ පීඩාවට පත් කරද්දිත් මම යෝජනා කරනවා පුළුවන් නම් සීලය රැකගන්න. ඒ තුන් අභියෝගයම, ඒ ව්‍යසන තුනම ඔබ වට කරගෙන ඔබව රිදවද්දිත් ඔබ ඔබේ ප්‍රතිපත්ති ගරුකකම, කයේ වචනේ අවංකකම ඔබ පවත්ව ගත්තොත් ලෝකේ අය ඔබ පරාජිතයෙක් කියලා කියයි. ඒත් ඔබේ හෘදය සාක්ෂිය ඔබත් එක්ක හිටගනි. මේ සෝබා ධර්මය ඔබත් එක්ක හිටගනි. ඔබ වෙනුවෙන් සාක්ෂි දරන්න. සාක්ෂි දරන්නට හිටගනි ඔබත් එක්ක. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා සිල් බින්දෙන්න පුළුවන්. අපේ බෝධිසත්වයන් වහන්සේත් ගත්තොත් බෝධිසත්ව පාරමී කාලයේ පුරාම උන්වහන්සේ ආරක්ෂා කරපු සීලය ලෙස පෙන්වලා දීලා තියෙන්නේ මුසාවාදා වේරමණීනේ, බොරු කියලා නෑ. අනිත් සිල් කැඩිලා තියෙන, හොරකම් කරලා තියෙනවා. ඒ කියන්නේ වැරදි කාමයට ගිහිල්ලා ඇති, ප්‍රාණඝාත කරලා ඇති. බෝධිසත්වෝ සංසාර ගමනේ තිබු බුදුවරු 5,12,000ක් මුණ ගැහුණා කියලා සඳහන් කරනවනේ තථාගතයන් වහන්සේනේ. එතකොට ඒ ගමනේදී උන්වහන්සේ බොරු කියලා නෑ. ඒකත් ධර්මයේ සඳහන්. උන්වහන්සේ බොරුවක් කියලා නෑ කියලා. පාරමී කාලය තුල බොරු කියලා නෑ කියලා. ඒකේ ආනිසංශයක්ලු අපේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කෙනෙක් ඇහුවම එයාට ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ. දේවේනවා, බ්‍රහ්මුණාවා, මාරේනවා, කේනචිවා කියලා කියන්නේ නේ. දෙවියෙකුටවත්, මාරේකුටවත්, බ්‍රහ්මේකුටවත් බුද්ධ වචනය බොරුවක් කියලා ඔප්පු කරන්න මොන කෙස් පැලෙන තර්ක ගෙනාවත් බුදුරජාණන් වහන්සේ දුකයි කියපු එක සැපයි කියලා ඔප්පු කරන්න කෙනෙක් නැහැ. දුකට හේතුව තෘෂ්ණාවයි කියලා වදාළ දේ ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්න කිසි జగතෙක් මේ ලෝකේ නැහැනේ. කිසි జగතෙක් නැහැ. දුකින් නිදහස් වීම නම් තෘෂ්ණාවෙන්, අවිද්‍යාවෙන් නිදහස් වීමය. ඒ සඳහා තියෙන මග ආර්ය අෂ්ටාංගික මාර්ගය, මජ්ක්‍ධිමා පටිපදාය කියලා වදාළ ඒ වචන බොරු කරන්න බෑ. මොකද හේතුව ඒකට සංසාරික ජවයක් තියෙනවා ඒ වචනවල. සංසාරෙන් ගෙනාපු කුසලයකුත් එක්ක ඒ වචන මේ ලෝකෙට මුදා හැරලා තියෙන්නේ. බොරු කියලා නෑ කවදාවත්. අනිත් සිල්පද කැඩුවත් ඔව් කැඩුවා කියලා කියනවා. බොරු කියලා නෑ. ඒ කියන්නේ බොරු කියන්න බැරි මිනිහා, බොරු කියන්න පුළුවන් මිනිහාට කරන්න බැරි එකක් නෑනේ. ඒකයි ඒකේ අනිත් පැත්ත. බොරු නොකියන කෙනා අනිත් පව් කරලා තිබුණත් එයා ඒ වයින් කවදා හරි නිදහස් වෙනවා. කවදා හරි ගැලවෙනවා. අපේ බුදුහාඳුරුවන්ගෙන් ඒ ආදර්ශ අපි ගන්න ඕන. අපි හාමුදුරුලා ගිහියෝ අපි කවුරුත් ඒ උතුම් බුදු සරණ යනවා නම් අපි කවුරුත් ඒ ආදර්ශ අපේ ජීවිතයට ගන්න ඕන අපේ බුදුහාඳුරුවන්ගෙන්. සමුදයට අවබෝධ කරගන්න. සීලය හරීම වටින එක. අන්තිම කාරණේ තමයි මේ දෘෂ්ටි
ව්‍යසනය කියන එක. දිට්ටි බෙෂණ කියන එක. එකවේ මේ මිත්‍යා දෘෂ්ටිකයෝ වීම. මිත්‍යා දෘෂ්ටිකයෝ වීම මහා විපත්තියක් මිනිසෙකුට. පව් පිළිගන්නේ නැති එක. පින් පිළිගන්නේ නැති එක. කර්මයයි කර්ම විපාකයයි පිළිගන්නේ නැති එක. සංසාරික ගමන පිළිගන්නේ නැති එක. පෙර භව පසු භව ඒව පිළිගන්නේ නැති එක. මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පටිච්ච සමුප්පන්නවයි හේතුඵල ධර්මතාවයන්ට අනුවයි කියන එක පිළිගන්නේ නැති එක. කරන හොඳ නරකවල විපාක පිළිගන්නේ නැති එක. මේ වගේ මිත්‍යා දෘෂ්ටි තියන අය මහා විපත්තියක් කරගන්න අය. අර සීල ව්‍යසනයෙන් වෙන හානියට වඩා මිත්‍යා දෘෂ්ටික නේ මිත්‍යා දෘෂ්ටික භාවයට කෙනෙක්පත් වුණොත් සිද්ධ වෙන හානිය වැඩි. පව්පින් පිළිගන්නේ නැහැ. හොඳ නරක පිළිගන්නේ නැහැ. මෙලොවක් පරලොවක් පිළිගන්නේ නැහැ. ඒක හරි බරපතල ව්‍යසනයක් කෙනෙක් තව කෙනෙකුට කරගන්න නේ. කෙනෙක් තව කෙනෙකුට කරගන්න බරපතල ව්‍යසනයක්. එහෙනම් මම ඔබට යෝජනා කරනවා ඔබට ඒ විපත්තිය කරගන්න එපා. මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්න එපා. ඔබ මොන ආගමේ වුණත් කමක් නැහැ. හොඳ ලෙස නරක ලෙස කරන කර්මවල විපාක Tamanට එන බව හොඳ කරොත් හොඳ නරක කරොත් නරක එන බව පිළිගන්න කෙනෙක් වෙන්න ආගම මොකක් වුණත් කමක් නැහැ. ඉන්න ආගමේ ඉන්න. කෙලස් තිබුණොත් තරහ ආසාව තරහ ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව ඕවා තිබුණොත් ආයේ අපිව ගලව ගන්න කාටවත් බෑ. ඒ හදපු චිත්තචෛතසික ධර්මවලට අනුරූපව ඒ චේතනාවන්ට අනුරූපව අපි ඊළඟ භවය සකසන බව බුදුහාමුදුරුවෝවත් දෙවියෝවත් අපිව බේරගන්නේ නැති බව තේරුම් අරන් ජීවත් වෙන මොන ආගමේ වුණත් කමක් නැහැ ඔබ. සම්මා දිට්ඨික වෙන්න. සම්මා දිට්ඨික වෙන්න. මොකද ඒක ඔබට මහ රැකවරණයක් කොයි ආගමේ වුණත්. එහින්දා ඔබ මිත්‍යා දෘෂ්ටික වුණොත් පව්පින් පිළිගන්නේ නැති, මව පියා පිළිගන්නේ නැති, හොඳ නරක පිළිගන්නේ නැති, මෙලොව පරලොව පිළිගන්නේ නැති මිනිස්සෙක් වුණොත් අර දුසිල්වත්කමට වඩා ඒක භයානකයි. කෙනෙක් හිතෙන්න පුළුවන් ඇයි ඒ කියලා. හේතුව අඩුම තාම සීලවන්ත නැතත් සම්මාදිට්ඨිකයෙක් නම් එයා පිළිගන්න ඕනේ සීලය ඕනේ කියලා. දුසිල්වත් වීම නරකයි කියලා. සිල්වත්කමේ ආනිසංසනේ දුසිල්වත්කමේ විපාක එයා පිළිගන්නවනේ අඩුම. ඒ කියන්නේ එයා කොයි වෙලාවක හරිනේ එයා කොයි වෙලාවක හරි පැත්තට එයිනේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. ඒ මිත්‍යා දෘෂ්ටි නිසා වෙන විපත්තිය විශාල විපත්තියක්. එහින්දා ඔන්න ඔය විපත්ති පහෙන් අපේ නිදහස් වෙන්න ඕනේ. ඔය විපත්ති පහ සම්පත්ති පහක් කරගන්නත් පුළුවන්. කොහොමද සම්පත්ති පහක් කරගන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඥාති සම්පදා නේ ඥාති සම්පදා ණයෝ අපේ ජීවිත සාර්ථක කරගන්න සම්පතක් කරගත හැකි. ණයෝ සම්පතක් කරගත හැකි. අපේ ජීවිත මෙලොවට සාර්ථක කරගන්න, පරලොවට සාර්ථක කරගන්න, නිවන් මඟ සාධනය කරගන්න. ඊළඟට අපිට තියෙන භවභෝග සම්පතක් කරගත හැකිනේ. දත්වාච බුද්ධාච අපිට හොරකම් නොකර කාටවත් වැරද්දක් නොකර අපේ ජීවිත පවත්ව ගන්න. ඊළඟට අපිට දම්පැන් දීලා අපේ සසර ගමනේ අපි නැවත උපදිනව නම් අපිට ආයු වර්ණ සැප බල ලබා ගන්නට දම්පැන් දීමේ අර අපිට තියෙන භෝග සම්පත්තියක් කරගන්න පුළුවන් නේ දම්පැන් දීලා. ඒ නිසා ඔබ මේක හොඳට අවබෝධ කරගන්න. මේක හොඳට තේරුම් ගන්න. ණය සම්පත්තියක් කරගන්න පුළුවන්. භෝග සම්පත්තියක් කරගන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ආරෝග්‍ය සම්පදා නිරෝගීකමත් සම්පත්තියක් කරගන්න පුළුවන්. සැපතක් කරගන්න පුළුවන්. ඕන්නම් නිරෝගීකම නිසා මාන්නේ හදාගෙන ඒකම අර විපත කරගන්නත් පුළුවන්.
හැබැයි නිරෝගීකම සම්පත්තියක් කරගත්තොත් කෙනෙක් එයා ඒ නිරෝගී ජීවිතය ඉක්මනින්ම ලෙඩ වෙන්න පුළුවන් කියලා දැනගත්තු ගමන් අපමාදේන සම්පාදේත වහ කුසල් කරනවනේ. වහ යහපත් වෙන්න බලනවා. දැන් තියෙන නිරෝගීකම අපතේ යන්න දෙන්න බෑ කියලා. දෑත් දෙපය වාරු නැති වෙනකන් ලෙඩ දුක් හැදිලා ඇඳට වැටෙනකම් මට ඉන්න බෑ. මම හැම දවසකම මං වෙනුවෙන් යහපතක් කුසලයක් කරගන්නවා. සමාජයේ වෙනුවෙන් යහපතක් හොඳක් කරනවා. ඒ කියන්නේ නිරෝගීකම සම්පතක් කරගන්න පුළුවන්. නිරෝගීකම මහා සම්පතක්. ආරෝග්‍ය පරමාලාභා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. නිරෝගීකම මේ ලෝකේ තියෙන මහා සම්පත්තිය කියලා. ලොකුම ලාභය කියලා. ඒක සම්පත්තියක්. රෝගී වීම විපත්තියක් වගේම නිරෝගීකම සම්පත්තියක්. අපි නිරෝගීව ඉන්නවා නම් ලෞකිකව කොච්චර සාර්ථක වෙන්න පුළුවන්ද? ආධ්‍යාත්මිකව කොච්චර සාර්ථක වෙන්න පුළුවන්ද නිරෝගීව ඉන්නකොට? එනිසා නිරෝගීකම සම්පත්තියක්. මහා සම්පතක්. පරමලාභයක්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව. දැන් ඔය දෙකටම වඩා සීල සම්පදා සිල්වන්තකම සම්පත්තියක්. සීලය බිඳ ගැනීම විපත්තියක්. අර අනිත් විපත්ති තුනටම වඩා. හැබැයි සීලය රැකගන්න එක අනිත් තුනටම වඩානේ. අනිත් තුනටම වඩා මහ සම්පතක්. සීලවන්ත වෙන එක. සීලවන්ත වෙන එක මහ සම්පතක්. මහා රැකවරණයක්. මහා ආශිර්වාදයක්. ඒ හතරටම වඩා සම්‍යක් දෘෂ්ටිකයෙක් වෙන එක. ඒ උතුම් සම්මාදිට්ඨියේ තහවුරු වෙන එක. සෝතාපන්නාදී උතුම් මාර්ගඵලයකටපත් වෙලා තහවුරු සම්මාදිට්ඨියක් ඇති කෙනෙක් වෙන එක. තහවුරු සම්මාදිට්ඨියක්. සාවර වූ සම්මාදිට්ඨියක්. ලෝකෝත්තර සම්මාදිට්ඨියක්. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කෙනෙකු උපදව ගත්තොත් සම්මාදිට්ඨියක් ඇති කර ගත්තොත් එහෙම මොන තරම් භාග්‍යයක්ද. යටත් පිරිසෙන් සෝතාපන්න වෙන තත්වයට අපේ දෘෂ්ටිය ඍජු වුණොත් බය නැතුව ඉන්න පුළුවන් මරණ මංචකයේදී. මොකද මරුණත් උපදින්නේ සුගති භූමියක අවස්ථා 7ක් විතරයි. බලන්න මොන තරම් සම්පත්තියක්ද කියලා සම්මාදිට්ඨිය. සීලයෙන්වත් එහෙම ලැබෙන්නේ නැහනේ එච්චර ලොකු රැකවරණයක්. සම්මාදිට්ඨික භාවය තහවුරු කරගත්තොත් ලැබෙන රැකවරණ. එහෙනම් ඔබ තාම හොඳින් ඒ සම්මාදිට්ඨික භාවය ඔබ තුල තහවුරු කරගන්නට උත්සාහ කරන්න ඕනේ. දැන් විපත්ති 4කුත් විපත්ති 5කුත් සම්පත්ති 5කුත් ගැන කතා කළා. භාග්‍යවතුන් වහන්සේ එතන කරපු විශේෂ අවධාරණයක් මතක් කරලා මේ දේශනාව නිමා කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ නෑයෝ නැති වුණාටවත් භවභෝග සම්පත් නැති වුණාටවත් මේ ලෙඩ දුක් ඇති වුණාටවත් කවුරුවත් මරණයෙන් පස්සේ අපාය නම් වැටෙන්නේ නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සීලයට විපත්තියක් වුණොත් මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණොත් ඒක නම් මරණයෙන් මත්තේ අපාය වැටෙන්න හේතුවක්. නෑයෝ නැති වුණයි කියලා අපාය වැටෙන්නේ නැහැ. නෑයෝ නැති වුණා කියලා. හැබැයි මතක තියා ගන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා සීලය බිඳ වැටුණොත් ඒ වගේම සම්මා දිට්ඨික භාවය නැති කරගෙන මිත්‍යා දෘෂ්ටික කෙනෙක් වුණොත් අන්න ඒ ඇත්තා මහා විපත්තියකටපත් වෙන බව. මොකද නිරයකට වුණත් යන්න පුළුවන් අන්න ඒ විපත්ති දෙක වුණොත්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඥාති සම්පත්තිය හිටියට භෝග සම්පත්තිය තිබුණට නිරෝගී සම්පත්තිය තිබුණට මරණයෙන් පස්සේ ඒක ඉතින් සුගතියට උදව්වක් නෙමෙයි. හැබැයි සීල සම්පත්තියයි සම්මාදිට්ඨිය තහවුරු කර ගැනීමයි කරොත් නම් එයාට මරණින් මතු සුගති භූමිවල උපදින්ට උතුම් නිවන අවබෝධ කරන්ට මේ භවයේම ඒ දෙක නම් උපකාරයක් කියලා. බලන්න කොච්චර ලස්සන සූත්‍රයක්ද. අංගුත්තර නිකායේ
පංචක නිපාතේනේ පංචක නිපාතේ සම්පදා සූත්‍රය තමයි අපේ පින්වත් පිරිස මේ හොඳට ඉගෙන ගත්තේ. බොහොම සරලව. හොඳට කාටත් තේරුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද මේ පොය දවසේ මේ වටිනා උතුම් සද්ධර්ම දේශනාව ඔබට සිද්ධ කරවා ගන්නට අපිට ආරාධනා කළේ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත් වෙන ඉරේෂා නෝනා මහත්මිය ඒ සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරන්නට යෙදුන නාමල් මහත්මයා ලතිකා මහත්මිය ඔගස්ටස් ඔස්වල්ඩ් ඒ වගේම ඉරේෂා ඔමාලි සහ ඒ ඉරේෂා මහත්මියගේ දුවත් ඔමාලි මහත්මියගේ පුංචි දියණිවරු දෙපළත් ඒ දරුවෝ අපි දන්නවා අපිට මුණ ගැහිලා තියෙනවා ඒ පොඩි දරුවෝ ඒ අයත් එකතු වෙලා තමයි මේ උතුම් පින් කටයුත්ත අද සිද්ධ කළේ. රැස් කරගත්ත සියලුම පින් කුසල් අභාවයටපත් සෑම් සමරජීව පියාණන්ට, චන්ද්‍රා සිරිවාදන මාතාවට, ජයවීර ජයසේන පියාණන්ට, එරික් ඩග්ලස් විජේසිංහ පියාණන්ට, ඒ වගේම සුධර්මා බණ්ඩාර මෞතුමියට, භද්‍රා බමුණුසිංහ මෞතුමියට අනුමෝදන් වේවා. ඒ සියලුම ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා, සැපවත් වේවා. මේ වසංගතයෙන් ලංකාවෙත් ලෝකෙ පුරත් මියගිය ලක්ෂ 11කට අධික සියලු ජනතාවට මේ පින් අත්වේවා. සංසාර ගමනේ අපිට හමුුණු නෑදෑයන්ටද මේ භවයේ හමු වී වෙන්ගුණු නෑදෑයන්ටද මේ පින් අත්වේවා. උතුම් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. දෙවියෝ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින කමලානී බමුණුසිංහ මාතාවටත් ඉහත නම් සඳහන් කරපු දුවා දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට වගේම මේ දේශනාව ශ්‍රවණය කරපු බුද්ධ පුතුන් ඔස්සේ ඔබ හැම දෙනාටමත් ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් ඉතාම ඉක්මනින් මේ වසංගතයෙන් නිදහස් වෙලා නිදුක් සම්පන්න නිරෝගී සම්පන්න සුව සම්පන්න වාසනාවන්ත ජීවිත ගත කරන්නට අවකාශය උදා වේවා. දෙවියෝ ලෝකයත් රටත් ඔබත් ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. උපදින හැම ආත්මකමත් මේ භවය පුරාමත් සත්පුරුෂයෝ මුණ ගැහේවා. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී දුකින් නිදහස් වෙන්න මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. හැම දිනාටම තුන් සරණින් නිරෝගී සුව දීර්ඝායුෂ උදා වේවා.